නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් නමස්කාර වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. පින්වතුනි, අද දවසේත් මේ උතුම් ධම්සයුර සදහම් දේශනාව සඳහා විකාශන දායකත්වයේ දක්වනවා අම්බලන්ගොඩ පටබැඳි මුල්ලේ TCP ප්‍රනාන්දු මාවතේ අංක 11 නිවසේ පදිංචි මොරිස් ජයසූරිය, කවින්ද්‍ර ගයාන් ජයසූරිය, ඉනෝකා ජයසූරිය යන පින්වත් පිරිස විසින් අම්බලන්ගොඩ පදිංචිව සිට 2013 මාර්තු 25 වන දින මිය පරලොව ගිය ඩයනා නන්දනී ද සිල්වා මහත්මියට පුණ්‍යානුමෝදනා කිරීම ප්‍රධාන අරමුණ කරගෙන ඒ පින්වත් සියලු දෙනාටත් පින් රැස් කර ගැනීමේ අදහසින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ අසනු කැමැති සදහැවතුනට ඒ දහම් පද ශ්‍රවණය කරන්න අවස්ථාව හදලා දෙනවා. පින්වතුනි, අද දවසේත් අපි බුදුරජාණන් වහන්සේ වදාළ ඊටමත් ලස්සන සූත්‍ර දේශනාවක් තමයි ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මේ ලස්සන දේශනාවේදී අපිට ඉගෙන ගන්න ලැබෙනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේ දිහා සාමාන්‍ය කෙනෙක් දිහා බලලා අපි හිත පහදව ගන්න ආකාරයට නොවේයි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ඒ ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේව හඳුනාගත්තේ, බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුනේ බුදුරජාණන් වහන්සේ තුල තිබුණු විශේෂ ගුණ දැකලා ආන්ගේ බුදුරජාණන් වහන්සේ තුල තිබුණු ලස්සන ගුණ පහක් මේ දේශනාවේදී අපිට ඉගෙන ගන්න ලැබෙනවා. මේක ඉතාමත් ලස්සන දේශනාවක්. මේ දේශනාව ඇතුළත් වෙලා තියෙන්නේ මජ්ක්‍ධිම නිකායට අයත් ඒ පරිබ්බාජක වර්ගයේ මහා සකුළුදායි කියන සූත්‍රය. මහා සකුළුදායි සූත්‍රය, සකුළුදායි කියන පරිබ්‍රාජකයාට, අන්‍යාගමික තාපසයාට තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව වදාළේ. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ රජගහ නුවර කලන්දක නිවාප නම් වූ වේළුවනේ. ඒ කියන්නේ ලෙහෙනුන්ට අභය භූමියක්. කලන්දක කියන්නේ ලෙහෙනුන්ට, ඒ ලේනුන්ට එතන අභය භූමියක් කරලා තිබුණා. ඉතින් ආන්ගේ වේළුවනාරාමේ වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ මේ ඒ දවස්වල බොහෝ ප්‍රසිද්ධ වූ, ගොඩාක් ප්‍රසිද්ධ පරිබ්‍රාජක අන්‍යාගමික තාපසයෝ මෝර නිවාප කියන පිරිවැජි ආරාමේ වැඩ වාසය කළා. ඒ තමයි අන්නභාර, වරදර, සකුළුදායි ආදී ඒ කාලේ හිටපු ප්‍රසිද්ධ තාපසවරු. ගෝලයෝ හදාගෙන ලොකු පිරිස් පිරිවරාගෙන හිටපු තාපසයෝ.
ඉතින් බුදුරජාණන් වහන්සේ පෙරවරු කාලේ සිවුරු හැඳ පොරවාගෙන පාත්‍රයත් අරගෙන රජගහ නුවරට පිඬුසිඟා වැඩියා. භාග්‍යතුන් වහන්සේට මෙහෙම හිතුණා. රජගහ නුවර පිණ්ඩපාතේ වඩින්න තවම වේලාව තියෙනවා. ඒ නිසා මම මෝර නිවාප නම් මේ පිරිවැජියන්ගේ ආරාමයට යම් තැනකදී ආරාමයේ ඒ සකුළුදායි පිරිවැජිය යම් තැනකද එතෙන්ට යනවනම් හොඳයි මේ වෙලාවේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ සකුළුදායි පිරිවැජියා ඒ ඉන්න තැනට වැඩියා. බුදුරජාණන් වහන්සේ දැක්කා ලොකු පිරිසක් පිරිවරාගෙන උස් හඬින් මහා හඬින් ගෝසා කරමින් කතා කරමින් ඉන්න සකුළුදායි තාපසයා දැක්කා. එතකොට එයා කතා කර කර හිටියේ ආණ්ඩුව ගැන, ඊළඟට ප්‍රසිද්ධ සොරු ගැන, මැති ඇමතිවරු ගැන, හමුදාවන් ගැන, බයජනක දේවල්, යුද්ධ ගැන, ආහාර වර්ග ගැන, පාන වර්ග ගැන, වස්ත්‍ර ගැන, යාන වාහන ගැන මේ ආදී දෙතිස් කතාවට අයිති දේවල් කතා කරමින් හිටියා. එතකොට බුදුරජාණන් වහන්සේ වඩිනව දැකලා සකුළුදායි පරිබ්‍රාජකයා තාපසයා මොකද කිව්වේ? තමගේ ගෝල පිරිසට කිව්වා බවත්නි නිශ්ශබ්ද වෙන්න. නිශ්ශබ්ද වෙන්න කිව්වා. ශබ්ද කරන්න එපා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අපි ඉන්න පැත්තට වඩිනවා. උන්වහන්සේ නිශ්ශබ්දතාවයේ කැමති කෙනෙක්, නිශ්ශබ්දතාවයේ වර්ණනා කරන කෙනෙක්, ඒකේ ಗುಣ කියන කෙනෙක්. නිශ්ශබ්දව ඉන්න පිරිස දැකලා තමයි උන්වහන්සේ ඒ පිරිස අතරට එළඹෙන්නේ. ඒ නිසා කෑ ගහන්න එපා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ එතින්ට වැඩියා. පනවලා තිබුණු ආසනේ වැඩ හිටියා. බුදුරජාණන් ඇහුවා බවත් සකුළුදායි ඔබ මොන වගේ කතාවක්ද මේ වෙලාවේ කතා කරමින් හිටියේ? මාගේ පැමිණීමෙන් බාධා වුණේ, අඩාල වුණේ කුමන කතාවක්ද? එතකොට සකුළුදායි කියනවා භාග්‍යතුන් වහන්සේ, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ, අනේ ඒක දුර්ලභ කතාවක් නෙමෙයි. ඒක මේ හැමතැනම තියෙන එකක්. ඒක කොයි වෙලෙත් අහන්න ලැබෙන කතාවක්. ඒ නිසා ඒක ගැටලුවක් නෑ. ඒක මේ අපි කතා කර කර හිටපු දෙයක් කියලා කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ පිරිසට දහම් කතාවක් ඒ සකුළුදායි ඇහුව ස්වාමීනි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අපිට දහම් කතාවක් කරනවා නම් හොඳයි මේ වෙලාවේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ එහෙනම් සකුළුදායි ඔබට මේක වැටහිවා. ඔබ යම් දහම් කරුණක් දැනගන්න කැමති නම් විමසන්න කියලා. එතකොට මේ සකුළුදායි කිව්වා පසුගිය දවස්වල ස්වාමීනි පසුගිය දවස්වල නොඑක් ආගමික ශ්‍රමණ බ්‍රාහමණයන් එකතු වෙලා කුතුහල ශාලාව කියන මේ ශාලාවේදී මේ වගේ කතා බහක් ඇති වුණා. ඒ තමයි බවත්නි අංග මගද වැසියන්ට නම් ඒකාන්තයෙන්ම ලාභයක්මයි. මේ අංග මගද කියන ඒ රාජ්‍යවල වැසියන්ට ඒකාන්තයෙන්ම ලාභයක් කීවා. මොකද යම් තැනක ශ්‍රාවක පිරිස් ඇති, නොඑක් පිරිවර ඇති, පිරිසට ආචාර්ය වූ ප්‍රසිද්ධ කීර්තිමත් ආගමික මත දරන්නා වූ බොහෝ ජනයා යහපත්යයි සම්මත කරන මේ ශ්‍රමණ බ්‍රාහමණයෝ රජගහ නුවර වස්වසන්ට ඇවිත් සිටිනවා නෙව. ඒ වස් කාලේ ගත කරන්න ගොඩාක් ප්‍රසිද්ධ කීර්තිමත් ශ්‍රමණ බ්‍රාහමණයෝ මේ රජගහ නුවරට ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒක තමයි ඒ අයට තියෙන ලාභය. ඒ කවුද? ඒ තමයි අජිත කේස කම්බල, මක්කලි ගෝසාල, ඊළඟට පකුද කච්චායන, සංජය බෙල්ලට්ටි පුත්ත ආදී ඒ කීර්තිමත් පිරිසට නායක වෙච්ච ඒ අන්‍යාගමිකයෝ ඒ ගොඩාක් ඇවිල්ලා ඉන්නවා කියලා කිව්වා. එතකොට එහෙම කතාබස් වෙන අතරේ කීවා ස්වාමීනි මේ බොහෝ ශ්‍රාවක පිරිස ඇති මේ අය ඉන්නවා. පිරිසට ආචාර්ය වෙච්ච, පිරිස ගෞරව කරන. හැබැයි ඔය අතරේ වැඩිපුරම තමන්ගේ ශිෂ්‍ය පිරිස, තමන්ගේ ශ්‍රාවක පිරිස කාටද ගෞරව කරන්නේ? කාටද සත්කාර කරන්නේ? කාටද ගෞරව සම්මාන දක්වන්නේ? කියලා කතා වුණා කිව්වා. එතකොට කිව්වා කෙනෙක් මේ පූර්ණ කස්සපට ශ්‍රාවකයෝ ඉන්නවා. එයාටත් ගොඩාක් ගෝල පිරිස ඉන්නවා. එයා කියන දේ අහන අය ඉන්නවා. යහපතේ සම්මත වෙච්ච
එයාටත් සත්කාර සම්මාන දක්වන පිරිස ඉන්නවා. හැබැයි ඒ එක දවසක් මෙන්න මෙහෙම දෙයක් දකින්න ලැබුණා කියනවා. පූර්ණ කස්සප පිරිසට කතා කර කර ඉන්නකොට ඒ පිරිසක් පූර්ණ කස්සපගෙන් ප්‍රශ්නයක් ඇහුවා. එතකොට එතන හිටපු තමන්ගේම ඒ ශ්‍රාවකෙක් නැකිලා කිව්වා බවත්නි ඕක ඔය පූර්ණ කස්සපගෙන් අහන්න එපා. එතුමා මේ ගැන කියන්න දන්නේ. අපි තමයි මේ ගැන කියන්න දන්නේ. අපෙන් විමසන්න කියලා කිව්වා කියනවා. එතකොට පූර්ණ කස්සප මේ කිව්වා බවත්නි නිශ්ශබ්ද වෙන්න. මේ අය මගෙනුයි මේ ප්‍රශ්නේ අහන්නේ. මට පුළුවන් මේකට උත්තර දෙන්න. ඒ නිසා ඔයගොල්ලෝ නිශ්ශබ්ද වෙන්න කියලා කිව්වා කියනවා. එතකොට ඒ තමන්ගේ ශ්‍රාවකයෝ ඒක ඇහුවේ නැහැ කියනවා. ඊට බැරිම තැන පූර්ණ කස්සප ඔළුවේ අත් දෙක බැඳගෙන නිශ්ශබ්ද වෙන්න කියලා කිව්වා. නමුත් නිශ්ශබ්ද වුණේ නැහැ කිව්වා. ආන් ඒ වගේ පූර්ණ කස්සපගේ ගෝලයෝ පූර්ණ කස්සපගේ ශ්‍රාවකයෝ එයා කියන දේ අහගෙන ඉන්නේ නැහැ කිව්වා. වාද කරනවා කිව්වා. වාද කරලා නැකිලා යනවා කිව්වා. අපි එහෙනම් මේක බලාගමු. ඔබ නෙමෙයි මේකට උත්තර දෙන්න දන්නේ මමයි දන්නේ කියලා එහෙම වාද කරනවා කිව්වා. ඒ නිසා මං හිතන්නේ පූර්ණ කස්සපට නම් ඔහුගේ ශ්‍රාවකයෝ සත්කාර සම්මාන කරනවා බොහොම අඩුයි. ගෞරව දක්වනවා බොහොම අඩුයි කිව්වා. ඊළඟට තව කෙනෙක් කිව්වා ඒ වගේම තමයි මක්කලි ගෝසාල. අජිත කේස කම්බල, පකුද කච්චායන, සංජය බෙල්ලට පුතාදී මේ අයටත් ඔහොම වුණා කියලා එක එක්කෙනා ඒ ශාලාවේ රැස්වීමේදී කිව්වා. එහෙම වුණාට පස්සේ නිගණ්ඨනාථ පුත්ත ගැනත් එහෙම කිව්වා. ඊට පස්සේ තව කෙනෙක් මෙහෙම කිව්වා. මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේත් ශ්‍රාවක පිරිසට පිරිස් පිරිවරාගෙන ඉන්නවා. පිරිසට ආචාර්යවරයෙක්, ප්‍රසිද්ධයි, කීර්තිමත්, ආගමික මත දරන කෙනෙක්. බොහෝ ජනයා විසින් යහපත්යයි සම්මත කරගෙන ඉන්න කෙනෙක්. ඉතින් උන්වහන්සේත් ශ්‍රාවක පිරිසට කරුණු කාරණා කියලා දෙනවා. මාර්ගය පෙන්වා දෙනවා. එතකොට කීවා හැබැයි දවසක් ශ්‍රමණ ගෞතමයන් වහන්සේත් නොයෙක් සිය ගණන් පිරිසට දහම් දෙසමින් හිටියා. එතකොට ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ එක්තරා ශ්‍රාවකෙකුට කැස්සක් ඇති වුණා. ඒ කැස්සක් ඇති වෙච්ච වෙලාවේ තවත් ශ්‍රාවකෙක් ඇවැත්නි නිශ්ශබ්ද වෙන්න භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසනවා කියලා දන හිසෙන් අර කෙනාව දැනුවත් කළා. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් බණ අහා හිටපු පිරිසෙත් එක්කෙනෙකුට කැස්සක් ඇති වෙලා එයා මොකද ඒ ළඟ හිටපු කෙනා මොකද්ද කළේ? ළඟ හිටපු කෙනා කිව්වා බවත්නි නිශ්ශබ්ද වෙන්න භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසනවා සද්ද කරන්න එපා කියලා දන හිසෙන් දැනුවත් කළා කිව්වා. ඊළඟට ඔය වගේ මම ඒක හොඳටම දැක්කා කිව්වා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේ සිය ගණන් පිරිසට දහම් දෙසනකොට ඒ වෙලාවට ඒ ශ්‍රාවකයෝ කිවිසුම් හඬක්වත් පිට කරන්නේ නැහැ කිව්වා. උග්‍රපාදන හඬක්වත් ඇහෙන්නේ නැහැ කිව්වා එතන. මහා ජනයා ඒ වෙලාවට සිටින්නේ ධර්මයේම පතාගෙන ඉන්න පිරිසක් විදියට කිව්වා. ධර්මයේ මහඬ පතාගෙන ඉන්න පිරිසක් කිව්වා. හරියට සිව් මාංශලක තියලා හොඳ රසවත් මී පැණි. දඬුවල් බෑ මී වදයක් මිරිකලා ඒකේ අනිත් මිනිස්සුන්ට බෙදා දෙනවා. ආන් ඒ වගේ රසවත් දෙයක් පානය කරනවා වගේ කිව්ව ඒ පිරිස නිහඬව භාග්‍යතුන් වහන්සේගේ ඒ ධර්මයේ අහගෙන ඉන්නේ කිව්වා. ඉතින් ඊට පස්සේ ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයෝ නම් උන්වහන්සේට ගොඩාක් සත්කාර කරනවා, ගෞරව කරනවා අපිට දකින්න ලැබුණා කිව්වා. ওই වගේ දැන් කතා බහ ඇති වුණා. එතකොට පින්වතුනි බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ තව කියනවා ඒ ශ්‍රාවකයෝ සමහර අය දකින්න ලැබෙනවා කියනවා භාග්‍යතුන් වහන්සේ සසුනේ පැවිදි වෙලා ඉඳලා අහපො ගිහි බවට වැටිච්ච. එතකොට අපිට අහන්න ලැබුණා කිව්වා ඒ අයත් එක්ක කතා කරනකොට ඇයි ඔබ මේ ශාසනයෙන් මේ බාහිරට ගියේ අහපො ගිහි බවට වැටුනේ ඇයි කියලා අහනකොට කියනවා අනේ අපිටම මේ ශාසනය හැසිරෙන්න බැරි වුණා. මේ ශාසනය හරි සුන්දර එකක්. අපේමයි දෝෂේ කියලා තමන්ගේම වරද කියනවා මිසක් මේ බුද්ධ ශාසනයට කවුරුත් ගරහා කරන්නේ කියලා අපිට ඒ වගේ දේවලුත් දකින්න ලැබුණා කියලා කිව්වා. එහෙනම් බලන්න බුදුරජාණන් වහන්සේට ශ්‍රාවකයෝ ඒ විදිහට ගෞරව කරනවා.
ධර්මයෙන් පතාගෙන ඉන්න පිරිසක් හැටියට බණ අහනවා. නිහඬ වහගෙන ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ උදායි මගේ ශ්‍රාවකයන් යම් කරුණක් උදෙසා මට සත්කාර කරනවා නම්, ගරු කරනවා නම්, සම්මාන දක්වනවා නම්, පුදනවා නම් ඒ විදිහට සත්කාර කිරීමට හේතුව, ගරු කිරීමට හේතුව ඔබ මොකක් හැටියටද දකින්නේ කියලා ඇහුවා. එතකොට මේ උදායි කීවා, සකුළුදායි කිව්වා, ස්වාමීනි මම භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයන් යම් කරුණක් උදෙසා භාග්‍යතුන් වහන්සේට සත්කාර කරනවද, ගෞරව කරනවද, ඒ පුද පූජාවන් පවත්වනවද, ආන් ඒ පිනිස කරුණු පහක් මන් දකින්නවා කිව්වා. මං හිතන්නේ මේ කරුණු පහ නිසා තමයි බුදුරජාණන් වහන්සේට සත්කාර කරන්නේ, ගෞරව දක්වන්නේ කියලා මට හිතෙන්නේ කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ ඉතින් එහෙනම් සකුළුදායි මොකක්ද ඒ කාරණා පහ? එතකොට පින්වතුනි ඔන්න බලන්න සකුළුදායි තාපසයා පැහැදිලා හිටපු හැටි. බුදුරජාණන් වහන්සේට කියන ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ බොහොම මේ අඩුවෙන් වළඳන කෙනෙක්. ආහාර පොඩ්ඩක් වළඳන කෙනෙක්. මං හිතන්නේ අල්ප ආහාර වැළඳීම ගැන භාග්‍යතුන් වහන්සේ වර්ණනා කරන කෙනෙක්. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ අඩුවෙන් වළඳන නිසා, ඒ ගැන වර්ණනා කරන නිසා තමයි තමන්ගේ මේ ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ ඔබ වහන්සේට ගරු කරන්නේ, සත්කාර කරන්නේ, පුදන්නේ. මං හිතන්නේ ඕක තමයි පළවෙනි කාරණාව කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ අඩුවෙන් බොහොම පොඩ්ඩක් වළඳන කෙනෙක්. ඊළඟට පොඩ්ඩක් දානි ගන්න එකේ ಗುಣ කියන කෙනෙක් කියලා කිව්වා. ඊළඟට කියන ස්වාමීනි ඒ වගේම තමයි භාග්‍යතුන් වහන්සේ ලද දෙයින් සතුටු වෙන කෙනෙක්. ඒ ලද සිවුරෙන් සතුටු වෙන කෙනෙක්. ලද සිවුරෙන් සතුටු වීම ගැන ಗುಣ කියන කෙනෙක්. ඒ නිසා වෙන්න ඕනේ මේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ භාග්‍යතුන් වහන්සේට පැහැදිලා ඉන්නේ. ඒක තමයි දෙවෙනි කාරණාව. ඊළඟට කීවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ලද දෙයි සතුටු වෙන කෙනෙක්. ලද පිණ්ඩපාතයෙන් සතුටු වෙන කෙනෙක්. ඒකේ ಗುಣ කියන කෙනෙක්. ඒ නිසා වෙන්න ඕනේ ශ්‍රාවකයෝ ඔබ වහන්සේට පැහැදිලා ඉන්නේ. ඕක තමයි මම දකින්නේ තුන්වෙනි කාරණාව කීවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ පොඩ්ඩක් වළඳන කෙනෙක්. ඊළඟට භාග්‍යතුන් වහන්සේ ලැබිච්ච සිවුරෙන් සතුටු වෙන කෙනෙක්. භාග්‍යතුන් වහන්සේ ලැබිච්ච පිණ්ඩපාතෙන් සතුටු වෙන කෙනෙක්. ඒකේ ಗುಣ කියන කෙනෙක්. ඊළඟට කිව්වා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ලද දෙයින් සතුටු වෙන කෙනෙක්. ලද සේනාසනෙන් සතුටු වෙන කෙනෙක්. ඒකේ ಗುಣ කියන කෙනෙක්. ඒ නිසායි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ භාග්‍යතුන් වහන්සේට පැහැදිලා ඉන්නේ. ලැබිච්ච කුටියෙන් සතුටු වෙලා ඒකේ ಗುಣ කියන කෙනෙක්. ඊළඟට කියනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ලද හුදකලා විවේකයේ සිටින කෙනෙක්. හුදකලාවට මැලිලා හුදකලාවේ වාසය කරන තනිව ඉන්න කෙනෙක්. ඒකේ ಗುಣ කියන කෙනෙක්. ඒ නිසායි ශ්‍රාවකයෝ පැහැදිලා ඉන්නේ කියලා මං දන්නේ ඔන්න ඔය කරුණු පහ කියලා කිව්වා. එහෙනම් පැහැදිලා තියෙන්නේ සකුළුදායි බුදුරජාණන් වහන්සේ අඩුවෙන් වළඳන කෙනෙක්. බුදුරජාණන් වහන්සේ ලැබිච්ච සිවුරෙන් සතුටු වෙන කෙනෙක්. ලැබිච්ච පිණ්ඩපාතයෙන් සතුටු වෙන කෙනෙක්. ලැබිච්ච කුටියෙන් සතුටු වෙන කෙනෙක්. ඊළඟට හුදකලාවේ ඉන්න කෙනෙක් කියලා ඔන්න ඔය කරුණු පහට වෙන්න ඕනේ ශ්‍රාවකයෝ පැහැදිලා ඉන්නේ කියලා අපි හිතුවා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් උදායි මේ මගේ ශ්‍රාවකයෝ ඔය කරුණු පහට පැහැදිලා ඉන්නවා නම් මේ බුදුරජාණන් වහන්සේ වදාලා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ටිකක් වළඳන කෙනෙක්. අල්පාහාරයේ ಗುಣ කියන කෙනෙක් කියලා ශ්‍රාවකයෝ මට සත්කාර කරනවා නම්, ගෞරව කරනවා නම්, පුදනවා නම්, පැහැදිලා ඉන්නවා නම් බුදුරජාණන් වදාලා මගේ ශ්‍රාවකයෝ ඉන්නවා. බොහොම පොඩ්ඩක් වළඳන. බත් මිටිනුත් යැපෙනවා. ඒ වගේම බත් මිටකිනුත් භාගිකිනුත් යැපෙනවා. බෙලි ගෙඩියක් තරම් ආහාර ටිකක් වළඳලා ජීවත් වෙනවා. ඊළඟට ওই විදිහට ජීවත් වෙන මගේ ශ්‍රාවකයෝ ඉන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා මාගේ ශ්‍රාවකයෝ ටිකක් වළඳලා ඉන්න කෙනෙක් බුදුරජාණන් වහන්සේ කියලා පැහැදිලා ඉන්නවනම් බුදුරජාණන් වහන්සේ වදාලා සමහර දවස්වලට භාග්‍යතුන් වහන්සේ
පාත්‍රේ පිරෙන්නත් වළඳනවා කිව්වා. පාත්‍රයෙන් භාගයක් වළඳන දවසුත් තියෙනවා කිව්වා. එතකොට භාග්‍යතුන් වහන්සේ පාත්‍රේ පිරෙන්න වළඳනවා නම් පාත්‍රයෙන් භාගයක් ප්‍රමාණයට උනත් වළඳනවා නම් අර චුට්ටක් වළඳලා ඉන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ අය මා කෙරෙහි අපහදිනවා. මා කෙරෙහි සත්කාර ගෞරව නොදක්වන අය බවට පත් වෙනවා කීවා. භාග්‍යතුන් වහන්සේ චුට්ටක් වළඳන කෙනෙක් කියලා නම් පැහැදිලා හිටියේ. ඒක පළවෙනි කාරණාව බුදුරජාණන් වදාලා. ඊළඟට බුදුරජාණන් වදාලා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ලද සිවුරෙන් සතුටු වෙන කෙනෙක්. එහි ಗುಣ කියන කෙනෙක් කියලා මගේ ශ්‍රාවකයෝ මට සත්කාර කරනවා නම් ගෞරව කරනවා නම් පුදනවා නම් කීවා මගේ ශ්‍රාවකයෝ ඉන්නවා කීවා පාංශු කුල සිවුරු පොරවන රළු සිවුරු පොරවන අමු සොහනට හරි කසල ගොඩක හරි දාලා තියෙන රෙදි කෑලි එකතු කරලා හදාගත්ත සිවුර පොරවන ශ්‍රාවකයෝ ඉන්නවා කීවා. මිනිසු දෙන මේ සිවුරු පිළිගන්නේ නැති. හැබැයි භාග්‍යතුන් වහන්සේ මේ රජවරු සිටුවරු පූජා කරන මිනිස්සු පූජා කරන සිවුරුත් පොරවනවා කීවා. වටිනා සිවුරුත් පොරවනවා කීවා. එහෙම වුණොත් අර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ භාග්‍යතුන් වහන්සේ මේ ලද සිවුරෙන් සතුටු වෙන ඊළඟට එහි ಗುಣ කියන කෙනෙක් කියලා පැහැදිලා හිටියනම් අර පාංශු කුල සිවුරු පොරවන ඒ ශ්‍රාවකයෝ අපහදිනවා කීවා. ඒ කියන්නේ පින්වතුනි භාග්‍යතුන් වහන්සේ දන්නවා සිවුරේ අර්ථය. ලද සිවුරෙන් භාග්‍යතුන් සතුටු වෙනවා. නමුත් මෙතන අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ සමහර ශ්‍රාවකයෝ ඉන්නවා ගිහි අය දෙන සිවුරු පිළිගන්නේ. පාංශු කුල වස්ත්‍රයකින්ම සිවුරු හදා ගන්නවා. එච්චර ඒ වගේ දැඩි ප්‍රතිපත්තියෙන් වාසය කරනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ එහෙම නැහැ. රජවරු පූජා කරන සිටුවරු මැති ඇමතිවරු පූජා කරන සිවුරුත් පිළිගන්නවා. කීවා උදායි එහෙනම් මගේ ශ්‍රාවකයෝ අපහදිනවනේ. ඊළඟට කීවා භාග්‍යතුන් වහන්සේ වදාලා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ලද සිනසුනෙන් සතුටු වෙන කෙනෙක් එහි ಗುಣ කියන කෙනෙක් කියලා එහෙම පැහැදිලා ඉන්නවා නම් බුදුරජාණන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේගේ ලද පිණ්ඩපාතේ සතුටු වෙන කෙනෙක් ඊළඟට ඒ විදිහට භාග්‍යතුන් ලද සෙනසුනෙන් සතුටු වෙන කෙනෙක් කියලා පැහැදිලා ඉන්නවා නම් බුදුරජාණන් වහන්සේ වදාලා මේ සමහර ශ්‍රාවකයෝ ඉන්නවා කීවා මේ මිනිස්සුන්ගේ ආරාධනා පිළිගන්නේ. ඒ කියන්නේ ලද පිණ්ඩපාතින් භික්ෂාව පිණිස ගමේ හැසිරෙනවා. ගෙවල් වලට වඩින්නේ. එහෙම ඉන්නවා කීවා. එතකොට එහෙම පහදිනවා නම් බුදුරජාණන් වහන්සේට ඒ සමහර ශ්‍රාවකයෝ ඉන්නවා කීවා ඇතුළු ගමට ගියාට පස්සේ පිණ්ඩපාතේ ආසනයෙන් පනවනවා. ඊළඟට ඇරියුම් කරන ස්වාමිනී වඩින්න මේ නිවසට. එතකොට සමහර ශ්‍රාවකයෝ ඒ විදිහට ආසනයක්වත් පිළිගන්නේ නැහැ කීවා. උන්වහන්සේලා පිණ්ඩපාති කරගෙන ඒ පිණ්ඩපාතෙන් සතුටු වෙලා ඒ පිණ්ඩපාතින්ම ජීවත් වෙනවා. අර විදිහට මේ ඇරියුම් පිළිගන්නේ. එතකොට ඒ ශ්‍රාවකයෝ භාග්‍යතුන් වහන්සේම නැහැ කීවා. භාග්‍යතුන් වහන්සේට ආරාධනා කරනවා. මැති ඇමතිවරු රජමාලිගාවලින් භාග්‍යතුන් වහන්සේ ඒ තැන්වල දම් වළඳනවා. එතකොට භාග්‍යතුන් වහන්සේට ඒ ශ්‍රාවකයෝ අපහදිනවා කීවා. අනේ මේ අපේ භාග්‍යතුන් වහන්සේට අපි පැහැදුනේ මෙහෙමයි. භාග්‍යතුන් වහන්සේ තුල ඒ ගුණේ නැහැ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විදිහට භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ එහෙම පැහැදිලා නැහැ කීවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා භාග්‍යවතුන් වහන්සේ මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ලද සේනාසනේ සතුටු වෙන කෙනෙක්. ලද සේනාසනේ ගුණ කියන කෙනෙක් කියලා ශ්‍රාවකයෝ පැහැදිලා හිටියනම් බුදුරජාණන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේගේ සමහර ශ්‍රාවකයෝ ඉන්නවා කීවා රුක්ඛ මූලික දූතාංගේ සමාදන් වෙලා ඉන්නවා. කියන්නේ ගහක් යට වාසය කිරීම. කුටියකට යන්නේ නැහැ. ඊළඟට එලිමහනේ වාසය කිරීම නම් දූතාංගේ සමාදන් වෙලා ඉන්නවා කීවා. ඒ ස්වාමින් වහන්සේලා 8 මාසයක්ම එලිමහනේ වාසය කරනවා. කුටියකට යන්නේ 8 මාසයක්ම එලිමහනේ ඉන්නවා. ඒකට වැස්ස කාලෙට විතරක්
ඒ වැසි සාර මාසෙ විතරක් කුටියකට යනවා. අනික් කාලේ ගහක් යට හරි එලිමහනේ හරි වාසය කරනවා. එතකොට හැබැයි භාග්‍යතුන් වහන්සේ හොඳට පිරියම් කරපු බිත්ති තියෙන හොඳ හොඳ කුටි සෙනසුන් වල වැඩ වාසය කරනවා කිව්වා. ඒතකොට භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ එහෙමනම් පැහැදිලා හිටියේ අපහදිනවා කිව්වා. ඇයි පින්වතුනි බුදුරජාණන් වහන්සේට අනාථපිණ්ඩික සිටුතුමා සඳුන් කුටියක් හදලා පූජා කළා. ඒතකොට භාග්‍යතුන් වහන්සේ එතනත් වැඩ හිටියා. ඔය ජේතවනාරාමේ, පූර්වාරාමේ භාග්‍යතුන් වහන්සේ උදෙසා වෙනම කුටි සෙනසුන් හදලා තිබුණා. ඒ වගේත් භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඒකට නෙමෙයි භාග්‍යතුන් වහන්සේට පැහැදිලා හිටියේ. ඊළඟට කියනවා බුදුරජාණන්සේ වදාලා පින්වත් උදායි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ හුදකලා විවේකී සිටින කෙනෙක්. හුදකලා විවේකයෙන් සිටීම ගැන ಗುಣ කියන කෙනෙක් කියලා මට ශ්‍රාවකයෝ ඒ කරුණෙන් පැහැදිලා ඉන්නවනම් බුදුරජාණන්සේ වදාලා මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඉන්නවා කීවා අරණ්‍ය වාසය කිරීම. කැලේම වාසය කිරීම කියන දූතාංගයේ ඒ දැඩි ප්‍රතිපත්තිය සමාදන් වෙලා ඉන්නවා කීවා. එතකොට උන්වහන්සේලා ඈත වනේ සෙනසුන් වල දුර ඈත ප්‍රදේශවල වාසය කරනවා කිව්වා. මිනිස්සුන්ගේ ඇසුරකට එන්නේ නැහැ. හැබැයි භාග්‍යතුන් වහන්සේ ඒ ස්වාමින් වහන්සේලා එතකොට මාසෙ අඩ මාසයකට වතාවක් ඒ වගේ අර පාමුක් උදෙසෙන දවසට ඒ බුදුරජාණන් වහන්සේගේ සංගරුවන සිල්පද උදෙසෙන දවසට විතරක් සංඝයා ඇසුරට එනවා කිව්වා. අනික් දවස් වලට හුදකලාවෙම ඉන්නවා කිව්වා. හැබැයි භාග්‍යතුන් වහන්සේ එහෙම නෑ කිව්වා. ගාමීත් වාසය කරනවා, නගරීත් වාසය කරනවා, රාජධානි වලත් වාසය කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ පැහැදුනේ අර කාරණාවට නම් ඒ වගේ ආරණ්‍ය වාසය කරන ශ්‍රාවකයෝ මොකද කරන්නේ? භාග්‍යතුන් වහන්සේ කිරි අපහදිනවා. භාග්‍යතුන් වහන්සේ කිරි තියෙන පැහැදීම නැති කරගන්නවා. සත්කාර සම්මාන කරන්නේ නැතුව යනවා. ඇයි අපේ ශාස්ත්‍රුන් වහන්සේ මෙහෙම කෙනෙක්. අපි එහෙම නෙමෙයි. අපි මේ උදකලායම ඉන්න අය කියලා ආඩම්බර වෙනවනේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කාරණාවටත් නෙමෙයි කිව්ව භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවකයෝ පැහැදිලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ ওই විදිහට එතකොට සකුළුදායි පැහැදිලා හිටිය බුදුරජාණන් ටිකක් වළඳන කෙනෙක්. බුදුරජාණන් වහන්සේ ලද සිවුරෙන් සතුටු වෙන කෙනෙක්. ලද පිණ්ඩපාතෙන් සතුටු වෙන කෙනෙක්. ඊළඟ ලද සෙනසුනෙන් සතුටු වෙන කෙනෙක්. ආරණ්‍යයේ වාසය කරන කෙනෙක්. කියන ඔන්න ඔය කාරණා පහටයි ශ්‍රාවකයෝ පැහැදිලා ඉන්නේ කියලා හිතුවා. සාමාන්‍ය ලෝකෙ මිනිස්සු ඔය වගේ දේවල් වලට තමයි පහදින්නේ. කැලේ ඉන්නවනම් කොච්චර අකුසල් විතරක හිතා අකුසල් ප්‍රතිපත්තියක යෙදුනත් ඒක මිනිස්සුන්ට පේන්නේ නැහැ. මිනිස්සු පහදින්නේ කැලේ ඉන්න එකට. මිනිස්සු පහදින්නේ ඉරිච්ච සිවුරක් පොරවගෙන ඉන්නවනම් හිතනවා මේ ස්වාමීන් වහන්සේ ගොඩාක් කල්පේච්චයි. හොඳ වටිනා සිවුරක් පොරවගෙන හිටියොත් අපහදිනවා. ඊළඟට නිවෙස් වල දාන වලට වඩිනකොට සමහර අය අපහදිනවා. ගමේ ඉන්නකොට අපහදිනවා. නගරේ ඉන්නකොට අපහදිනවා. එතකොට අර වගේ කරුණු වලට පහදිනවා. ඒකයි දේවදත්තත් ඒ වගේ කරුණු පහක් බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කළේ. භික්ෂුවක් මේ විදිහට ආරණ්‍යෙම ඉන්න ඕනේ. පිණ්ඩපාතෙම ඉන්න ඕනේ. ඇයි මොකද මිනිස්සු ඒකට පහදිනවා. බුදුරජාණන් වහන්සේ එහෙම ඕනේ නැහැ. ආරණ්‍යෙම වාසය කළ යුතු නැහැ. කැමති නම් ආරණ්‍යෙ ඉන්න කිව්වා. පිණ්ඩපාතෙම යපෙන්න ඕනේ නැහැ. මිනිස්සු දෙන භෝජන ආරාධනා පිළිගන්න පුළුවන් කිව්වා. ඒ විදිහට දේවදත්ත බිඳෙව් සංඝයාව බිඳවාගෙන එයා සංඝ බේදේ කරගත්තේ. ඉතින් පින්වතුනි බුදුරජාණන් වහන්සේ වදාලා භාග්‍යතුන් වහන්සේට ශ්‍රාවකයෝ ආන් ඒ වගේ කරුණු පහකින් නෙවෙයි ගෞරව දක්වන්නේ සත්කාර කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඊට වැඩිය භාග්‍යතුන් වහන්සේ තුල තියෙන වටිනා ගුණ ධර්ම පහක් දකින්නවා කිව්වා. බලන්න අපි කොහොමද බුදුරජාණන් වහන්සේට පැහැදුනේ කියලා අපිට ඒක තේරුම් ගන්නත් මේකෙන් පුළුවන් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මාගේ ශ්‍රාවකයෝ මට සත්කාර කරනවා නම් ගෞරව කරනවා නම් මාව පුදනවා නම් ගරු බුහුමන් දක්වනවා නම් ඒකට හේතු වෙන පළවෙනි කාරණාව තමයි කිව්වා උදායි මාගේ ශ්‍රාවකයෝ මෙන්න මෙහෙම දකින්නවා කිව්වා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සීලවන්තයි.
ඊතා උතුම් සීලස්කන්ධයකින් සමන්විතයි කියලා ශ්‍රාවකයෝ සම්භාවනා කරනවා කිව්වා. ගෞරව දක්වනවා කිව්වා. පුදනවා කිව්වා. භාග්‍යතුන් වහන්සේගේ සීලයට. එහෙනම් බලන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ බුද්ධිමත්. දකින්න දෙයින් නෙමෙයි පැහැදීම ඇති කරගන්නේ. භාග්‍යතුන් වහන්සේගේ සීලයටයි පැහැදුනේ. බුදුරජාණන් වහන්සේගේ සීලයේ පිංගතුනේ ඒ සීලයට උපමානයි. භාග්‍යතුන් වහන්සේගේ සීලයට උපමානයි. භාග්‍යතුන් වහන්සේ මෙහෙම හිතුවා සම්බුද්ධත්වයට පත් වෙලා. අනේ ගුරුවරයෙක් නැතුව වාසය කිරීම දුකක්. යම්කිසි කෙනෙකුට ගුරුවරයෙක් ඉන්නවා නම් අඩුපාඩු පෙන්වලා දෙන්න, වැරදි වලින් මුදවා ගන්න, හරි මගේ යොමු කරන්න ගුරුවරයෙක් ඉන්නවා නම් ඒක හරීම උපකාරයක්. ඒ නිසා මටත් ගුරුවරයෙක් ඉන්නවා නම් කොච්චර හොඳද? ගුරුවරයෙක් ඇසුරේ ඒ ගුරුවරයා පුදාගෙන සත්කාර කරගෙන වැඳ පුදාගෙන වාසය කරන්න තියෙනවා නම් හොඳයි නේ කියලා බුදුරජාණන් වහන්සේ කල්පනා කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හිතුවා එහෙනම් ඇයි මම ගුරුවරයෙක් ඇසුරු කරන්න ඕනේ? බුදුරජාණන් වහන්සේට බුදුරජාණන්සේ සිහි කළා ගුරුවරයෙක් ඇසුරු කළ යුත්තේ තමන්ගේ සීලය සම්පූර්ණ කර ගැනීමටයි. සමාධිය සම්පූර්ණ කර ගැනීමටයි. ප්‍රඥාව සම්පූර්ණ කර ගැනීමටයි. බුදුරජාණන්සේ බැලුවා තමන් වහන්සේගේ සීලයට වැඩිය ඊට වඩා සීලයක් තියෙන කෙනෙක් ලෝකේ ඉන්නවද? තමන් වහන්සේගේ සමාධියට වඩා සමාධියක් තියෙන කෙනෙක් ඉන්නවද? තමන් වහන්සේගේ ප්‍රඥාවට වඩා උතුම් ප්‍රඥාවක් තියෙන කෙනෙක් ඉන්නවද? මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකේ භාග්‍යතුන් වහන්සේ එහෙම කෙනෙක් දැක්කේ නැහැ. ඊළඟට භාග්‍යතුන් වහන්සේගේ සීලය අසම්පූර්ණ තැනක් දැක්කේ නැහැ. සීලය සම්පූර්ණයි. ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ අවබෝධය ලැබිච්ච යම් ධර්මයක් තියනවාද? ආන් ඒ ධර්මයටම සත්කාර කරමින්, ධර්මයටම ගරු කරමින්, ධර්මයේම ගුරු තනතුරේ තබාගෙන වාසය කළා. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ ඒ උතුම් සීලස්කන්ධය දීඝනිකායේ තියෙන දේශනා ඉගෙන ගන්නකොට අපිට ගොඩාක් භාග්‍යතුන් වහන්සේගේ කෝටි ඒ උතුම් සීලය ඉගෙන ගන්න පුළුවන්. උන්වහන්සේගේ උතුම් සීලස්කන්ධය. එහෙනම් ශ්‍රාවකයෝ පැහැදුනේ අන්නේ සීලස්කන්ධයටයි. භාග්‍යතුන් වහන්සේ උතුම් සීලයකින් යුක්තයි. භාග්‍යතුන් වහන්සේගේ උතුම් සීලයට තමයි ශ්‍රාවකයෝ පැහැදුනේ. පැහැදිලා ඉන්නේ කියලා සකුළුදායිට කිව්වා. ඊළඟට පින්වතුනි බුදුරජාණන් වහන්සේ වදාළ ඒ වගේම තමයි දෙවනි කාරණාව. උදායි තව කරුණක් තියෙනවා. මාගේ ශ්‍රාවකයෝ ඊතා සුන්දර වූ ඥාන දර්ශනය පිළිබඳව තථාගතයන් වහන්සේගේ තිබුණු ඒ අවබෝධ ඥානය පිළිබඳව භාග්‍යතුන් වහන්සේට සත්කාර කරනවා, ගරු කරනවා, භාග්‍යතුන් වහන්සේ පුදනවා. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය පිළිබඳව. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ යම් දෙයක් ශ්‍රාවකයන්ට කියනවා නම් උන්වහන්සේ දකින්න දෙයක්මයි මම මේ දකින්නවා කියලා කියන්නේ. උන්වහන්සේ අවබෝධ කරපු ප්‍රත්‍යක්ෂ කරගත් දෙයක්මයි ශ්‍රාවකයන්ට කියන්නේ මම මේ කියන දේ මේ මෙහෙම වෙනවා කියලා. භාග්‍යතුන් වහන්සේ සාක්ෂාත් කරපු දෙයක්මයි කියන්නේ. ඒ අවබෝධයට පැමිණිච්ච දෙයක්මයි කියන්නේ ශ්‍රාවකයන්ට මේක මෙහෙම වෙනවා කියලා. දැන් භාග්‍යතුන් වහන්සේ නිරය ගැන, තිරිසන් ලෝකය ගැන, പ്രേත ලෝක ගැන, මේ සතර අපාය, දෙව්ලොව, බ්‍රහ්ම ලෝක ගැන මේවා ගැන දහම් දෙසනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මම මේක අසවලාගෙන් ඇහුවා. අසවල් කෙනාගෙන් මම මේක අහගත්තේ. එහෙම දේශනා කරන්නේ. භාග්‍යතුන් වහන්සේ වදාරන්නේ කොහොමද? මේක දකින්නවා. මම මේක අවබෝධ කරගෙන ඉන්නවා. මේක මෙහෙමමයි වෙන්නේ. ඒ නිසා ශ්‍රද්ධාව ඇති කරගන්න, විශ්වාසය ඇති කරගන්න කියලා භාග්‍යතුන් වහන්සේ එහෙමයි දහම් දෙසන්නේ. ආන් ඒ විදිහට කියනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ප්‍රාතිහාර සහිතව මේ ධර්මයේ දේශනා කරනකොට ආන්ගේ ඥාන දර්ශනයට පැහැදිලා ඉන්නවා කිව්වා. ඒක දෙවෙනි කාරණාව කිව්වා. ඊළඟට පින්වතුනි
බුදුරජාණන් වදාළ උදායි ඒ වගේම තමයි තවත් කාරණාවක් තියෙනවා. මෙහිලා මාගේ ශ්‍රාවකයෝ මට පැහැදිලා ඉන්නේ මට සත්කාර සම්මාන දක්වන්නේ මාගේ ප්‍රඥාවට. බුදුරජාණන් වදාළ බුදුරජාණන් වහන්සේ තුල තියෙන අදි ප්‍රඥාවට තමයි කිව්ව ශ්‍රාවකයෝ පුදන්නේ. එක තැනක තියෙන ඔය සාරිපුත්ත මහරහතන් වහන්සේට බුදුරජාණන් දේශනා කරන මේ තථාගතයන් වහන්සේගේ ප්‍රඥාව. සාමාන්‍ය මිනිසයන්ගේ ජීවිතේ අපි ඉගෙන ගන්න දේවල් තියෙනවා. ගොඩාක් අපි පුරුදු කරන දේවල් තියෙනවා. කාලයක් තිස්සේ එහෙම ඉගෙන ගත්තත් වයසට යනකොට ඒ ඔක්කොම අප තුලින් අහිමි වෙලා යනවා. ආයෙමතර පුංචි කාලේ වගේ පොඩි දරුවෝ වගේ මේ වයසට ගියාට පස්සේ මිනිස්සු විකෘති වෙනවා. දැන් පුංචි කාලේ පුංචි දරුවෝ දන්නේ නැනේ තමන්ම වැසිකිලි කරලා ඒව අනුභව කරනවා. ඒව ගා ගන්නවා ඇඟේ. ඒ වගේ වයසට ගියාට පස්සෙත් එහෙම කරන අය ඉන්නවා. එතකොට ඒකට හේතුව මේ හොඳට ඉගෙන ගත්තු අය. නමුත් වයසට ගියාට පස්සේ ඒ අයගේ අර තිබුණු ප්‍රඥාව තිබුණු ඒ දැනුම ඒක නැති වෙලා ගිහිල්ලා. හැබැයි බුදුරජාණන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට එහෙම වෙන්නේ නැහැ කිව්වා. භාග්‍යතුන් වහන්සේගේ තියෙන ප්‍රඥාව වයසට යාම නිසා වෙනස් වෙන එකක් නෙමෙයි කිව්වා. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෝ 4 දෙනෙක් අවුරුදු 100ක් ජීවත් වෙන ප්‍රඥාවන්ත ශ්‍රාවකයෝ 4 දෙනෙක් භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රශ්න අහනවා කිව්වා. සතිපට්ඨානය ගැන ඊළඟට ගැඹුරු කාරණා විමසනවා කිව්වා. භාග්‍යතුන් වහන්සේ ඊයට විස්තර විභාග වශයෙන් දහම් දේශනවා. ඔහොම දේශනා කරනකොට මේ 4 දෙනාගේ වයසත් ඉවර වෙලා යනවා කිව්වා. හැබැයි භාග්‍යතුන් වහන්සේ ප්‍රඥාව ඒ දහම් දෙසීම ඊළඟට භාග්‍යතුන් වහන්සේට ඇවිදින්න අපහසු වෙලා භාග්‍යතුන් වහන්සේ එච්චර වයෝ වෘද්ධ වුණත් භාග්‍යතුන් වහන්සේ ඇඳක් මත තියලා ඒත් ප්‍රශ්න කරනවා නම් විමසනවා නම් භාග්‍යතුන් වහන්සේ කිසි පැටලීමක් නැතුව පැකිලීමක් නැතුව ඒ අහන කාරණාවලට හොඳට ඒ ප්‍රශ්න වලින් පලා යන්නේ නැතුව හොඳට විසඳන්න පුළුවන් කිව්වා. භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥාව ඒ වගේ එකක්. ඒක වයසට යාම නිසා නැති වෙලා යන එකක් නෙමෙයි, දුර්වල වෙන එකක් නෙමෙයි. ඒ නිසා බුදුරජාණන් වදාලා ආන් මේ භාග්‍යතුන් වහන්සේගේ අදි ප්‍රඥාව ඒ අදි ප්‍රඥාවටයි ශ්‍රාවකයෝ පැහැදිලා ඉන්නේ කිව්වා. එහෙනම් පළවෙනි කාරණාව භාග්‍යතුන් වහන්සේගේ සීලස්කන්ධය. දෙවෙනි කාරණාව භාග්‍යතුන් වහන්සේගේ ඥාන දර්ශනය. භාග්‍යතුන් වහන්සේගේ තියෙන අවබෝධය. තුන්වෙනි කාරණාව භාග්‍යතුන් වහන්සේගේ අදි ප්‍රඥා ස්කන්ධය. ඊළඟට බුදුරජාණන් වදාලා උදායි මම ශ්‍රාවක ඒ වගේම තමයි කියනවා මේ ප්‍රඥාව ගැන මම ශ්‍රාවකයන්ගෙන් අනුශාසනාව පතන කෙනෙක් නෙමෙයි කියනවා. ශ්‍රාවකයන්ම ඒකාන්තයෙන්ම අනේ මේ ශාස්ත්‍රුන් වහන්සේගෙන් ඒ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව පතනවා කීවා. භාග්‍යතුන් වහන්සේගේම අවවාදේ පතාගෙන ඉන්නවා කියලා ශ්‍රාවකයෝ. දැන් අන්‍යාගමිකයන්ට කොහොමද උනේ? ඒ අයට කියන්නේ ඕක ඔය කෙනාගෙන් අහන්න එපා. අපි යෝ ගැන දන්නවා කියනවා. අපෙන් අහන්න කියනවා. බුදුරජාණන් ශ්‍රාවකයෝ එහෙම කියන්නේ. බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෝ බුදුරජාණන්සේ සරණ ගිහිල්ලා ඉන්නේ. ශාස්ත්‍රුන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ. ඊළඟට බුදුරජාණන්සේ වදාළ උදායි තව කරුණක් කියන්න. මාගේ ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේ ගාවට එනවා කියනවා මේ දුකින් දුකටපත් වෙලා දුකෙන් පීඩා විඳිමින් ඉන්න ගමන් අහනවා කියන භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා දුක නම් වූ ආර්ය සත්‍ය ගැන මේ දුක ගැන විමසනවා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ එයාට දුක ගැන කියා දෙනවා, විස්තර කරලා දෙනවා. දුක ගැන පෙන්වලා දෙනවා. එතකොට මේ බුදුරජාණන්සේ වදාළ මේ දහම අහපු ගමන් එයා ඒ පිළිතුරට පහදිනවා කියනවා. බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ සිත් ගන්න විදිහට ඒ දීපු පිළිතුරට පහදිනවා කියනවා. ඊළඟට දුක හට ගැනීම ගැන විමසනවා. දුක නැතිවීම ගැන විමසනවා. නැති වෙන මාර්ගය ගැන මෙන්න මේ චතුරාර්ය සත්‍ය ගැන බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා විමසනකොට බුදුරජාණන්සේ චතුරාර්ය සත්‍ය විස්තර කරලා දෙන ඒ බුදුරජාණන්සේගේ වචනවලට ශ්‍රාවකයෝ පහදිනවා කියනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ බුදුරජාණන්සේව සරණ යන බුදුරජාණන්සේ කෙරෙහි පැහැදීම ඇති කරගෙන ඉන්න හතරවෙනි කාරණාව. චතුරාර්ය සත්‍ය අවබෝධය.
ගුරුවරයෙක් නැතුවම බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තේ. ආන්ගේ චතුරාර්ය සත්‍ය අවබෝධය මේ ලෝකේ කවුරුත් දැනන් හිටිය එකක් නෙමෙයි. ඒ පිණිසමයි භාග්‍යතුන් වහන්සේ පාරමී ධර්මයන් සම්පූර්ණ කරමින් බොහෝ කාලයක් තිස්සේ ගුණධර්ම පුරුදු කර කර ඇවිත් වෙසක් පුන් බොහෝ දවසක වජිරාසනය මත වැඩ ඉඳිමින් දැඩි අදිෂ්ඨානින් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තේ. එතකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධය ගැන කතා කරනකොට ශ්‍රාවකයෝ ඒ චතුරාර්ය සත්‍ය ගැන බුදුරජාණන්සේ පෙන්වා දෙන ඒ කාරණාවලට පහදිනවා කිව්වා. පැහැදිලා සරණ යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා උදායි. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ බුදුරජාණන් වහන්සේට පුදන්නේ මගේ ශ්‍රාවකයෝ මාට සත්කාර කරන්නේ සම්මාන දක්වන්නේ ගෞරව කරන්නේ පස්වෙනි කාරණාව තමයි කිව්වා. භාග්‍යතුන් වහන්සේ මේ ශ්‍රාවකයන්ට අනුගමනය කළ යුතු ප්‍රතිපදාවක් වැඩපිළිවෙලක් කියලා දීලා තියෙනවා කිව්වා. ආන්ගේ වැඩපිළිවෙල තුල ඉඳිමින් කියනවා බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෝ සතර සතිපට්ඨානෙ වඩන්නේ. ඊළඟට සතර ඊරිදිපාද වඩන්නේ. පංච බල ධර්ම වඩන්නේ. ඊළඟට පංච ඉන්ද්‍රිය ධර්ම වඩන්නේ. බොජ්ජංග ධර්ම වඩන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරන්නේ. ඊළඟට ඉරිදි ප්‍රාතිහාර පෑම සතරක් වූ ධාන මනෝකාය මෙන්න මේ ඔක්කොම පුහුණු කරන්නේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ බුදුරජාණන්සේ වදාළ ප්‍රතිපදාවට පැමිණලා කිව්වා. ඒ කරුණින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රාවකයෝ පැහැදිලා ඉන්නවා කිව්වා. එතකොට ඒ ගැන බුදුරජාණන්සේ ලස්සනට මේ සකුළුදායිට එක විස්තර කළා. සතර සතිපට්ඨානය ගැන, සතර සම්ප්‍රදාන වීරිය, සතර ඉර්ධිපාද, පංච බල, පංච ඉන්ද්‍රිය, සප්ත බොජ්ජංග මේ ගැන බුදුරජාණන් වහන්සේ සකුළුදායිට විස්තර වශයෙන් උපමා සහිතව දේශනා කළා. ඉතින් අද අපිට මේ වෙලාව නැති නිසා මේ වෙලාවේ අපි මේ කාරණා විස්තර වශයෙන් ඔබට කියලා දෙන්නේ. ඉතින් ඒ විදිහට බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෝ ඒ ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව ගැන පැහැදිලා ඉන්නවා කියලා කිව්වා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ සරණ ගියපු බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෝ ඕන් ওই කරුණු පහට තමයි බුදුරජාණන්සේට පැහැදුනේ. පළවෙනි කාරණාව බුදුරජාණන්සේගේ සීලස්කන්ධය. දෙවෙනි කාරණාව බුදුරජාණන් වහන්සේ තුල තිබුණු විස්මිත අවබෝධය. තුන්වෙනි කාරණාව බුදුරජාණන් වහන්සේගේ අධි ප්‍රඥාව. හතරවෙනි කාරණාව චතුරාර්ය සත්‍ය අවබෝධය. පස්වෙනි කාරණාව බුදුරජාණන් වහන්සේ කියා දෙන මේ ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව. ඒ ප්‍රතිපදාව තුල ඉඳලා සතර සතිපට්ඨාන ආදී ගුණධර්ම දියුණු කරනවා. ඉර්ධි ප්‍රාතිහාර පෑමේ හැකියාව උපද්දව ගන්නවා. සමාධිය උපද්දව ගන්නවා. ඒ ප්‍රතිපදාව තුල ඉඳලා තමයි ඒක කරන්නේ. ඒ ප්‍රතිපදාව අනුගමනය කරනකොට ශ්‍රාවකයාට ඒ ප්‍රතිඵල ලැබෙනවා. ඉතින් ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ සකුළුදායට මේ කියා දෙන ලස්සන දහම් පරියාය අපේ ජීවිතයටත් ගොඩාක් වටිනවා. අපිට ඒක තේරුම් ගන්න පුළුවන් බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෝ බුදුරජාණන්සේ සරණ යන කෙනා බුදුරජාණන්සේගේ ශ්‍රාවකයා ගොඩාක් ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. එයා දකින්න දෙයකින් නිකම් පැහැදීමක් ඇති කරගන්න කෙනෙක් නෙමෙයි. දැන් මේ දේශනාවේ ආරම්භයේ භාග්‍යතුන් වහන්සේ මේ කතාවට මුල්ුනේ මොකක්ද? සකුළුදායි පිරිවැජියා කීවා මේ කුතුහල ශාලාවේ රැස් වුණා මේ ප්‍රධාන ශ්‍රාවකයෝ. එතකොට ඔවුන් අතර කතා බහක් ඇති වුණා මේ අංග මගද වාසීන්ට හරි ලාභයක්. අපේ මේ රාජ්‍යයේ ගොඩාක් ප්‍රසිද්ධ අය ඉන්නවා. ප්‍රසිද්ධ මේ ශ්‍රාවක පිරිස් ඉන්න නායකයෝ ඉන්නවා. තාපසවරු ඉන්න ඇවිල්ලා. එහෙම කතාබස් වුණාට පස්සේ සකුළුදායි කීව ස්වාමීනි එහෙම කතාබස් වුණා. හැබැයි ඊට පස්සේ ඒ අතර කතා වුණා වැඩිපුරම ශ්‍රාවකයෝ ගරු කරන්නේ කාටද? වැඩිපුරම තමන්ගේ ශ්‍රාවකයෝ සත්කාර කරන්නේ බුහුමන් දක්වන්නේ කාටද? එතකොට සකුළුදායි කීවා
ස්වාමිනී සංජය බෙල්ලට්ටිපුත්ත, මක්කලි ගෝසාල, අජිත කේසකම්බල ආදී මේ අයගේ ඒ සමහර අය කියවා මෙහෙම දකින්න ලැබුණා කියලා. කතා බස් කරන වෙලාවට, දහම් දෙසන වෙලාවට තමන්ගේම ගෝලයෝ වාද කරනවා. ඔබ ඕක කොහොම කීවට ඕක මෙහෙමයි වෙන්නේ. ඔබ ඔය ගැන දන්නේ. ඔබ ඔය කියන දේ දන්නේ. ඔබට මම වාද කරලා තියෙන්නේ. පුළුවන් නම් මේකෙන් ගැලවෙන්න කියලා තමන්ගේම ශ්‍රාවකයෝ වාද කරනවා කිව්වා. ඒ අය ගරු කරන්නේ නැහැ කිව්වා ඒ ගුරුවරයාට. සත්කාර කරන්නේ නැහැ කිව්වා. හැබැයි කිව්වා ස්වාමීනි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මෙහෙම කෙනෙක්. උන්වහන්සේ දහම් දෙසනවා. අපි දැක්ක උන්වහන්සේගේ පිරිස අතර දහස් ගණන් පිරිසට බණ කියනකොට මෙහෙම සිද්ධියක් වුණා. කිවිසුමක් පිට වුණා එක ශ්‍රාවකයෙකුට. ඒකට අනිත් ශ්‍රාවකයා කිව්වා දනිසින් මේ සංඥා කළා කිව්ව නිශ්ශබ්ද වෙන්න. භාග්‍යතුන් වහන්සේ දහම් දෙසනවා. හරියට සතරමං හන්දියක මීවද බෙදනකොට මීවදයක් ඒ රස කර කර අනුභව කරනවා වගේ ධර්මයේම පතාගෙනයි කිව්ව ශ්‍රාවකයෝ බණ අහන්නේ. එහෙම එතකොට ඒ භාග්‍යතුන් වහන්සේ කියන කතා බස් වුණා එතන. ඊට පස්සේ බුදුරජාණන් ඇහුවා ඉතින් උදායි ඔබ කොයි වගේ කරුණු දැකලාද මා කෙරෙහි පැහැදිලා ඉන්නේ? උදායි කිව්වා මම කරුණු පහක් දකින්නවා කිව්වා. මට හිතින්නේ කරුණු පහ නිසා තමයි ශ්‍රාවකයෝ ඔබ වහන්සේට පැහැදිලා ඉන්නේ. ඊයෝ භාග්‍යතුන් වහන්සේ චුට්ටක් වළඳන කෙනෙක්. භාග්‍යතුන් වහන්සේ ලැබිච්ච සිවුරෙන් සතුට වෙන කෙනෙක්. ඒකේ ಗುಣ කියනවා. භාග්‍යතුන් වහන්සේ ලද පිණ්ඩපාතෙන් සතුට වෙන කෙනෙක්. ඒකේ ಗುಣ කියනවා. භාග්‍යතුන් වහන්සේ ලද සේනාසනෙන් සතුට වෙන කෙනෙක්. ඒකේ ಗುಣ කියනවා. භාග්‍යතුන් වහන්සේ හුදකලාවේ වනයේ වාසය කරන කෙනෙක්. ඒකේ ಗುಣ කියනවා කිව්වා. බුදුරජාණන් වදාලා මාගේ ශ්‍රාවකයෝ ඉන්නවා කිව්වා. පොඩ්ඩක් වළඳන. බෙලි ගෙඩියක් තරම් වළඳන. එතකොට මම සමහර දවස්වල පාත්‍රෙන් එකක් වළඳනවා කිව්වා. මගේ ශ්‍රාවකයෝ අපහදිනවා කිව්වා. එහෙම පැහැදුනා නම්. ඊළඟට බුදුරජාණන් වදාලා සමහර ශ්‍රාවකයෝ ඉන්නවා කිව්වා පාසුකුල සිවුරෙන් සිවුරක් පොරව ගන්න. හැබැයි මම රජවරු ඇමතිවරු පුදන සිවුරුත් පිළිගන්නවා කිව්වා. ඊන ශ්‍රාවකයෝ අපහදිනවා කිව්වා. ඊළඟට කිව්වා මම මගේ ශ්‍රාවකයෝ ඉන්නවා කිව්වා ගියක් ගානේ ගිහිල්ලා පිණ්ඩපාතයෙන් යැපෙන. මම එහෙම නෙමෙයි කිව්වා. මම මේ ගෙවල් වලට ආරාධනා කළා මාලිගාවට ආරාධනා කළා දෙන දානෙත් පිළිගන්නවා කිව්වා. ඊළඟට බුදුරජාණන් වදාලා මගේ ශ්‍රාවකයෝ ඉන්නවා කිව්වා එලිමහනේ ජීවත් වෙනවා. 8 මාසයක්ම කුටියකට යන්නේ. ගහක් යට ඉන්නවා. ඒ දූතාංග සමාදන් වෙලා ඉන්නවා. එතකොට මම එහෙම නෙමෙයි කිව්වා. මම කුටි සෙනසුන් පරිහරණය කරනවා. හොඳට හදලා තියෙන කුටි පරිහරණය කරනවා. එහෙනම් ශ්‍රාවකයා අපහදිනවා. මම හුදකලාවේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෝ ඉන්නවා කිය හුදකලාවේ ජීවත් වෙන. මිනිස් ඇසුරට එන්නේ නැති. හැබැයි මං එහෙම නෙමෙයි කිව්වා ගම්වල නගරවල රාජධානිවල වාසය කරනවා. එහෙනම් ශ්‍රාවකයෝ අපහදිනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ සකුළුදායි ඒ කරුණු පහට නෙමෙයි කිව්වා ශ්‍රාවකයෝ පැහැදිලා ඉන්නේ. ඊට වැඩිය වටිනා කරුණු පහක් මගේ ශ්‍රාවකයෝ දකින්නවා කිව්වා මා තුළ. ඊට පස්සේ බුදුරජාණන් වදාලා භාග්‍යතුන් වහන්සේගේ සීලයට පැහැදිලා ඉන්නවා. භාග්‍යතුන් වහන්සේගේ ඥාන දර්ශනයට පැහැදිලා ඉන්නවා. භාග්‍යතුන් වහන්සේගේ විස්මිත ප්‍රඥාවට පැහැදිලා ඉන්නවා. භාග්‍යතුන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය අවබෝධයට පැහැදිලා ඉන්නවා. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාවට පැහැදිලා ඉන්නවා. ඕම කරුණු පහටයි පැහැදිලා ඉන්නේ කියලා ලස්සනට ඒ කරුණු භාග්‍යතුන් වහන්සේ සකුළුදායිට විස්තර කළා. ඉතින් සකුළුදායි පැහැදුනා බුදුරජාණන් වහන්සේ ගැන. ඒ බුදුරජාණන්සේ වදාළ ඒ කාරණාව සතුටින් අනුමෝදන් වුණා. ඉතින් ඒ නිසා පින්වතුනි අපි සරණ ගියපු අපේ බුදුරජාණන් වහන්සේ ඒ වගේ විස්මිත ගුණ තියෙන විස්මිත සීලයකින් යුක්ත විස්මිත ප්‍රඥාවකින් යුක්ත ශාස්ත්‍රුන් වහන්සේ නමක්. ඉතින් ඒ නිසා අපිත් ඒ විදිහට භාග්‍යතුන් වහන්සේගේ සීලය ගැන සමාධිය ගැන ප්‍රඥාව ගැන හොඳට විමසලා බොහෝම ආදර ගෞරවයෙන් මේ භාග්‍යතුන් වහන්සේ සරණ යන්න ඕනේ. ආන් ඒකට කියනවා ඒ විදිහට සරණ ගියොත් අපි තුල ඇතිවෙන මේ ශ්‍රද්ධාව කාටවත් වෙනස් කරන්න බැරි එකක් බවට පත් වෙනවා. එහෙම ශ්‍රද්ධාවක් ඇති කරගත්තොත් තමයි අපේ මේ නිවන් මඟ දියුණු කරගන්න අපේ සුගති රැකවරණේ හදාගන්න අපිට ඒක උපකාර වෙන්නේ. එහෙම නැතුව මේ අපි නිකන් පිටින් බලලා ලස්සන ප්‍රතිමා වහන්සේ නමක් දැකලා
ලස්සන පූජාවක් දැකලා ලස්සනට හදපු ගොඩනැගිල්ලක් දැකලා බුදුරජාණන්සේ ගැන පැහැදුනොත් ඒ පැහැදීම සුළු මොහොතකින් වෙනස් වෙන්න පුළුවන්. කවුරු හරි මිත්‍යා දෘෂ්ටිකයෙක් යම් කරුණක් කියවොත් අපේ තියෙන පැහැදීම නැති වෙලා යන්න පුළුවන්. ආන් ඒ නිසා හරියට පහදින්න හරියට පැහැදුනොත් ඒ පැහැදීමෙන් අපිව සුගතිය අරගෙන යනවා. ඒ පැහැදීමෙන් අපිව මේ සසර දුකෙන්ම නිදහස් කරනවා. ඉතින් ඒ නිසා ඔබ සියලු දෙනාටත් බුදුරජාණන් වහන්සේ ගැන මේ කියා දීපු කරුණ ඔස්සේ භාග්‍යතුන් වහන්සේ ගැන පැහැදිලා මේ ශාසනය කෙරෙහි පැහැදිලා ජීවිතවලට බොහෝ පුණ්‍ය ධර්මයන් රැස් කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. පුණ්‍යානුමෝදනාව මේ උතුම් සදහම් දේශනා විකාශන දායකත්වයන් සපයන්නේ අම්බලන්ගොඩ පටබැඳි මුල්ලේ TCP ප්‍රනාන්දු මාවතී අංක 11 නිවසේ පදිංචි මොරිස් ජයසූරිය, කවින්ද්‍ර ගයාන් ජයසූරිය, ඉනෝකා ජයසූරිය යන මේ පින්වත් පිරිස. ඉතින් රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් පළමු කොට අනුමෝදන් කරමු පින් කැමති දෙවියන්ට. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා, සැපයෙන් සැපයටපත් වෙත්වා. දෙවියන්ගේ දැහැමි රැකවරණ මේ සියලු දෙනාට සලසා දෙත්වා. දෙවියෝත් චතුරාර්ය සත්‍ය අවබෝධය ලබත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අප ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙලා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අම්බලන්ගොඩ පදිංචිව සිට 2013 මාර්තු 25 වන දින මිය පරලොව ගියේ ඩයනා නන්දනී ද සිල්වා මහත්මියට මේ පින් අනුමෝදන් වෙලා එතුමියගේ පරලොව ජීවිතයේ මේ පුණ්‍යානුභාවයෙන් සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා. ඒ වගේම දායකත්වයෙන් සැපයූ සියලු දෙනා නමින් උදව් උපකාර කළ සියලු දෙනා නමින් අනන්ත සසර පුරාවට මිය ගිය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. සැපයෙන් සැපයටපත් වෙත්වා, ධර්මාවබෝධය ලබත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් ඒ දායකත්වයන් සැපයූ සියලුම දෙනාටත් ඒ පින්වතුන්ලාගේ පවුල්වල සියලු දෙනාටත් ඩුබායිහි පදිංචි හිරුණ මන්විදු ජයසූරිය, අම්බලන්ගොඩ පදිංචි කේ චෙනුකි මින්දුනි, කේ මිහේලි මින්තුලි, කේ ඉනුකි දින්ලිනී යන දරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සාර්ථක වීම පිණිස තෙරුවනේ අනන්ත ආශිර්වාදයේ සැලසේවා. ඒ දූ දරුවන්ටත් තව තව ජීවිතවල පින් රැස් කර ගැනීමේ භාග්‍ය උදා වේවා. ඒ වගේම අම්බලන්ගොඩ පටබැඳි මුල්ලේ TCP ප්‍රනාන්දු මාවතී අංක 11 නිවසේ පදිංචි මොරිස් ජයසූරිය, කවින්ද්‍ර ගයාන් ජයසූරිය, ඉනෝකා ජයසූරිය යන ඒ පින්වත් සියලු දෙනාටත් ඒ පින්වතුන්ලාගේ පවුල්වල නෑදෑ හිත මිත්‍රාදී සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මහමිනා වාසී ලෝවාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක දූපුතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ අප සෑම සියලු දෙනාටම ධර්මයේ ශ්‍රවණය කර ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙලා අප සියලු දෙනාටම ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ටෙලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.